සාදු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සාන්තිපික්කවේ ජාත රූපස්ස ඕලාරිකා උපක්ඛිලේසා පංසුවාලුකා සක්කරා කටාලා තමේනං පංසුදෝකෝවා පංසුදෝවාන්තේ වාසීවා දෝනිං ආකරිත්වා දෝවෙය්‍ය සද්දෝවෙය්‍ය නිද්දෝවෙය්‍යාති ඒවමේවකෝ භික්කවේ සන්ති අධිචිත්ත මනියුත්තස භික්ඛුනා ඕලාරිකා උපක්ඛිලේසා කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තමේනං සචේතසෝ භික්ඛු දබ්බජාතිකෝ පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති තස්මින් පහීනේ තස්මින් භ්‍යන්ති කතේ තස්මින් භ්‍යන්ති කතේ සන්ති අධිචිත්ත මනියුත්තස්ස භික්ඛුනා මජ්ක්‍ධිමා සහගතා උපක්ඛිලේසා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝති තස්මින් පහීනේ තස්මින් භ්‍යන්ති කතේ සන්ති අධිචිත්ත මනියුත්තස්ස භික්ඛුනා සන්ති සුකුමා උපක්ඛිලේසා ඥාති විතක්කෝ ජනපද විතක්කෝ අනුඤ්ඤාත පටිසංකානු විතක්කෝති නයි සද්ධාවන්ත පින්වතුනි අද ධර්ම දේශනාවට මාතෘකා කරන්න යෙදුනේ අංගුත්තර නිකායේ තික නිපාතේ පංසුදෝවන සූත්‍රය. මේ සූත්‍රය සම්බන්ධව විස්තරයක් කරොත් එහෙම මේ සූත්‍රය ඍජුවම භාවනා කරන නැත්නම් යෝගාවචර පිරිසකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට යෝගාවචරයේ කොයි ආකාරයෙන්ද තමන්ගේ යෝගාවචර භූමිය තුල හැසිරිය යුත්තේ, හැසිරෙනකොට කොයි ආකාරයෙන්ද තමන්ට පරිබෝධ එන්නේ කියන එක තමයි මේ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් සූත්‍රය සාමාන්‍ය විස්තරය ටිකක් දිග වෙනවා. අපිට තියෙන කාලයත් එක්ක අපි උත්සාහ කරමු සූත්‍රයේ තියෙන ස්වභාවයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් විස්තර කරන්න. එතකොට මෙතනදී උපමාවක් තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. උපමාව තමයි පංසුදෝවණය කියලා කියන්නේ. මෙතන පංසුදෝවණික කියන්නේ සාමාන්‍ය රත්තරන් ගරණ කෙනෙක්. රත්තරන් ගරණ තැනැත්තෙක් තමයි උපමාවට කරලා අරන් තියෙන්නේ. රත්තරන් ගරණකොට කොයි ආකාරයෙන්ද ඒකට පිළිපැදිය යුත්තේ, ඒ ගරණ වෙලාවේදී කොයි විදිහටද සූද්ධ කරලා ගන්න ඕන කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට රත්තරන් ගරණ උපමාව අරගෙන පැහැදිලි කරන්නේ තමන් යම් කෙනෙක් අධිචිත්තයට නැත්නම් උත්තර මනුස්සදම් හොයන්න යන කෙනෙක් ඉන්නවා නම් අන්නේ පුද්ගලයාට ඒ හොයන්න යනකොට මොන විදිහේ වැඩ පිළිවෙලකට යෙදෙන්න ඕනද, මොනවද තමන්ට එන පරිබෝධ කියන එකයි පැහැදිලි කරන්නේ. එතකොට ඉස්සල්ලාම මෙතනදී කියනවා සන්තිපික්කවේ ජාත රූපස්ස ඕලාරිකා උපක්ඛිලේසා කියලා. මහණනි මේ ජාත රූපස්ස මේ රත්තරන් ගරන්න රත්තරන් පස්වල ඕලාරික උපක්ඛිලේස වර්ගයක් තියෙනවා කියනවා. මොනවද කියලා කියනවා පස්, පංසු, වාලුකා, සක්කරා කටාලා කියන. පස් ඒ වගේම වැලි, ගල් කැට, රොඩු කැබලි තියෙනවායි කියන. එතකොට මේ රත්තරන් ගන්න පස්වල තියෙන පස්, ගල්, වැලි, රොඩු කියන එක අයින් කරන්න ක්‍රමයක් කියනවා. ඒකට කියනවා. එතකොට ඒක තමයි එතනදී පැහැදිලි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ඒක දෝවෙය්‍ය කියලා පැහැදිලි කරනවා. දෝවෙය්‍ය. ඉතින් අර සූත්‍රය කියනකොට මතකයි එහෙම කියවුණා. සක්කරා කටාලා පංසුදෝකෝවා පංසුදෝ අන්තේ වාසීවා දෝනියං ආකරිත්වා දෝවෙය්‍ය සද්දෝවෙය්‍ය නිද්දෝවෙය්‍ය කියලා තුන් ආකාරයක් කියනවා. එතකොට ඉස්ලාම් තියෙන උපක්ලේශ ටික ඉස්ලාම් තියෙන රොඩු ටික, ගල් කැට ටික, ඒ ටික දෝවිය කියන ආකාරයෙන් සුද්ධ කරගන්න ඉස්ලාම් දෝවෙය්‍ය කියනවා. මේ දෝවිය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් සාමාන්‍යව පාරණ ගම්බද ගෙවල් වල තියෙනවා අපි අම්මලා කරන දෙයක් තමයි මම දන්නේ මේ කටි දන්නවද කියන එක. හාල් මේ පොළනවා කියලා එකක් කරනවනේ. මේ හාල් කුල්ලට දාලා පොළන්න ඉස්සෙල්ලා මේ හාල් වල තියෙන වී රොඩු කැලි හිඳලා අයින් කරනවා. ඒ වගේ මෙතනත් ඉස්සලාම මේ පංසු දෝවණය කරන්න ඉස්සෙල්ලා පස් සෝදන්න ඉස්සෙල්ලා මේක තියෙන අර ඕලාරික කොටස් ටික අයින් කරන්න කියනවා. ගල් කැට, රොඩු කෑලි, ඒ අතින් ඇහිඳලා අයින් කරන්න පුළුවන් ටික අතින් ඇහිඳලා අයින් කරන්න කියනවා. දෝවණය කරන්න කියන. දෝවෙයි. එතකොට එහෙම නැත්තම් මොකද වෙන්නේ? මේක එකපාරටම වතුර දාලා පෙරන්න මේ කලවම් කරන්න ගත්තොත් අර ඔක්කොම කලවම් වෙලා
ඒ වෙලෙන් සුද්ධ කරන්න අමාරුයි. ඉතින් ඉස්සෙල්ලාම සුද්ධ කරන්න පුළුවන් අවස්ථාව තමයි තමන්ට තියෙන තමන්ගේ අර පස්වල තියෙන ඉස්සෙල්ලාම මේ ඕලාරික අපිට අහින්ද අයින් කරන්න පුළුවන්. අනවශ්‍ය වශයෙන් තියෙන කොටස් ටික අයින් කරන එක. එතකොට ගල් කෑලි, රොඩු කෑලි. එතකොට අපි දන්නවා මේ රත්තරන් නොවේ කියන අපිට අහින්දලා අයින් කරන්න පුළුවන් කොටස් ටික ඔක්කොම අහින්දලා එකතු කරලා අයින් කරන්නයි තියෙන්නේ. එතකොට ඒ අයින් කරලා ඉවරලා ඊට පස්සේ ආයෙ දෙයක් කියනවා. ඒක අයින් කරාම තවත් කොටසක් තියෙනවා. පළවෙනි කොටස තමයි ඕලාරික උපක්ලේශ වලින් මේ සක්කර ගල් කෑලි, රොඩු කෑලි අහින්දලා අයින් කරන්න පුළුවන් කොටස් ටික. එතකොට ඊළඟට ආයෙ තව කොටසක් තියෙනවා. ඒක කියනවා සද්දෝවිය කියලා. එතකොට දෝවිය කියන ආකාරයෙන් කොටසක් අයින් කරනවා. සද්දෝවිය කියන ආකාරයෙන් තව කොටසක් අයින්. සද්දෝවිය කියලා කියන්නේ සෝදන්න ඕනේ. ඒක නිරන්තරයෙන් සෝදන්න. කලත් සෝදන්න කියන. මේ කලත් සෝදනකොට නිරන්තරයෙන් සෝදනකොට අර පසුත් එක්ක කලවම් වෙලා තිබ්බ අර මේ රත්තරන් වල මැටි ගතිය, මඩ ගතිය, රොල්ල ගතිය සේදි යන්න පටන් ගන්නවා. මෙහෙන් වතුර දානවා, මෙහෙන් සෝදනවා, කලවම් කරනවා. එතකොට ඒක උතුර වතුර අයින් වෙනවා. මඩ අයින් වෙනවා. එතකොට දෝවේය කියන ආකාරයෙන් එක විදිහට පිරිසුදු කරගන්න කිව්වා. ඊට පස්සේ සද්දෝවේය කියන ආකාරයෙන් තව විදිහට සුද්ධ කරන්න. ඒ කියන්නේ ඕලාරික කැට ටික අයින් කරලා ඊට පස්සේ පස් වශයෙන් එකතු වෙලා තියෙන ටික සෝදලා අයින් කරන්න කියනවා. එතකොට මේ පස් වශයෙන් තියෙන ටික සද්දෝවේය කියන ආකාරය සෝදලා අයින් කරගත්තට පස්සේ තවත් ඉතුරු කොටසක් තියෙනවා. ඒක තමයි අර මැටි ගතිය හේදිලා ගියාට පස්සේ එතනදි ඉතුරු වෙනවා වැලි රත්තරන් ටිකයි. වැලි රත්තරන් ටිකයි. ඒ වැලි රත්තරන් ටික ඊට පස්සේ නැවත කියනවා නිද්දෝවේය කියලා. නිද්දෝවේය කියලා කියන්නේ අපි ගරනවා කියලා කියන්නේ. හාල් ගරනවා කියලා කියනවා නෑ බිලියට දාලා හොල්ල පද්ද හාල් ටික ඉතුරු වෙන වැලි ටික අයින් කරනවා. ඒ වගේ අර මේ පස් ගරන නැත්තම් ඒ රත්තරන් ගරන වට්ටියට දාලා සෝදලා අයින් කරලා ඊට පස්සේ හොල්ල අර තියෙන වැලි ටික වැලි රත්තරන්ුවේ තියෙන එක රත්තරන් ඉතුරු වෙන වැලි හොල්ල හොදලා අයින් කරන්න කියන. තුන් ආකාරයකට මේ පස් රත්තරන් වල තියෙන අපද්‍රව්‍ය අයින් කරන්න කියලා කියනවා. පළවෙනි එක ඇහිඳලා අයින් කරන්න කියනවා, හොදලා අයින් කරන්න කියනවා, ගරලා අයින් කරන්න කියන තුන් ආකාරයෙන්. මෙයට මම හිතන මතක ඇති තේරෙයි. තුන් ආකාරයකින් පංසුදෝවණය කරන කෙනා රත්තරන් ගැරිය යුතුයි. තුන් ආකාරයෙන් ගරලා තමයි සුද්ධ කළා තමයි රත්තරන් ටික පෙරලා ගන්නෙ. එතකොට මේ උපමාවන් භාග්‍යතුන් වහන්සේ ගේනවා අධිචිත්ත මනියුත්තස බික්කුණා සන්තියෝලාරික උපක්ලේශා. ඒ වගේම මේ අධිචිත්තයට යන පුජ්‍යලයට අධිචිත්තයට යන යෝගාවචරයට මෙතන බික්කුණා කියලා කියනවා. බික්කුණා කියලා කිව්වහම මෙතන දෙන්නේ බය ඉක්ඛතිති බික්කු කියන එක. එතකොට සංසාරේ බය දකින යමෙක් ඉන්නව නම් එයා භික්ෂුවක් වෙනවා. එතකොට මෙතනදී සංසාරේ බය දකින ඕනම කෙනෙක් ඒ සංසාරයෙන් ගැලවෙන්න කරන දෙයක් තමයි යෝගාචර භූමියට එන එක. ඒ යෝගාචර භූමියට ආපු කෙනා භික්ෂුව වශයෙන් මෙතන පැහැදිලි කරනවා. එතකොට දැන් භික්ෂුව මොකද කරන්න ඕනේ? තමන්ගේ අධිචිත්තයට යන ගමනට පිරිසුදු වෙන්න නම් අර රත්තරන් වල වගේ රත්තරන් ගලනකොට තිබ්බ ඕලාරික කොටස් ටික අයින් කරා වගේම මෙතන තමන්ගේ අධිචිත්තයට යනකොට තමන් ගාව තියෙන ඕලාරික උපක්ලේශ ටික අයින් කරන්න කියනවා. මේ ඕලාරික උපක්ලේශ ටික අයින් කරන්නේ කොහොමද? එතනදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ පළවෙනියෙන් තියෙන ඕලාරික උපක්ලේශ තමයි කයින් කරන වැරදි. කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත කියන එක. කයින් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, සිතින් කරන වැරදි කියලා. මෙන්න මේ තුන අයින් කරන්න කියනවා. මේක අයින් කරන්න කියලා කොහොමද මේක අයින් කරන්නේ? දැන් අපි ඒතර යෝගාවචරයක් වශයෙන් කොයි විදිහට මේක අපි දැන් රත්තරන් වල නම් ඇහිඳලා විසි කරනවා. දැන් මේක අයින් කරන්න පුළුවන්ද? බෑ. මෙතනදී අයින් කරන්න තියෙන්නේ මෙතනදී අපි සීලයක් වශයෙන් සමාදන් වෙන සමාදාය සික්ඛති කියලා. සමාදන් වෙලා හික්මීමකින් තමයි මෙතන අපිට පාලනය කරන්න තියෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම යෝගාවචර භූමියකට යන කෙනෙක්, යෝගාවචරයේ අධිචිත්තයට යන කෙනෙක් නම් හික්මින කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සීලයක් තුල ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි කයෙන් කරන වැරදි ටික. කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. මම දන්නවා සීලය සම්බන්ධව ඒ තුන. එතකොට වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. එතකොට ඒ හතර සිතින් කරන වැරදි තුනක් තියෙනවා. එතකොට මේක ගත්තාම මේ තුන නැත්නම් කෙටියෙන් කිව්වොත් අපි දන්න දස අකුසල් කියන කොටස් ටික අපි හිතන සිද්ධ වෙන වැරදි ටික මෙතනදී හික්මීමකින් නතර කරගන්න ඕනේ. හික්මීමකින් නතර කරගන්න පුළුවන් වුණොත් තමයි අපිට ඊළඟ පියවරට යන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි ගාව මේ හික්මීම නැති වුණොත් එහෙම නේ සීලකින් මේක පාලනය කරගත්තේ නැත්නම් අපිට බැරි වෙනවා ඊළඟ කොටසට යන්න. දැන්
මුලින් කිව්වා වගේම භාගතුන් වහන්සේ රත්තරන් ගරණ කෙලාට කිව්වේ මොකද්ද? ඕලාරික කොටස ටික ඇහිඳලා අයින් කරන්න කියනවා. ඊට පස්සේ ඊට හොදලා අයින් කරන්න කියනවා. ඊට පස්සේ ගරලා අයින් කරන්න කියනවා. එතකොට මෙතනත් එහෙමයි. අපි ඉස්සල්ලාම අපි ගාව තියෙන ඕලාරික කොටස් ටික කයින් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, සිතින් කරන වැරදි ටික හික්මීමකින් සමාදම් වෙච්ච සීලයකින් නතර කර ගන්න ඕනේ. අයින් කර ගන්න ඕනේ. එහෙම අයින් කරගත්තට පස්සේ දැන් අපි සූදානම් වෙලා තියෙන යෝගාවචර භූමියට යන කෙනා දැන් සූදානම් වෙලා යන්නේ තමන් ඉදිරියට තමන්ගේ යෝගාවචර ගමන ගෙනියන්න. තමන්ගේ සිත මෙහෙවන්න. ඒතකොට අපි දැන් මෙතනට එනකොට තමන්ගේ සීලයෙන් තමන්ගේ ඕලාරික මට්ටම අයින් කරන මට්ටමට එනවා කියලා කියන්නේ අපි භාවනාව කියන තැනකට යම් විදිහකට සූදානමක් ඇති කරගෙන. එතකොට භාවනා කරන යම් තැන අපි කියමුකෝ සාමාන්‍යයෙන් gedara කියලා භාවනා කරන තැන. එතකොට gedara නම් අපි භාවනා කරන වෙලාවට gedara දොරේ වැඩ කටයුතු කරන්නේ නැහැ. අපි එතනින් අයින් වෙලා. gedara දොරේ වැඩ කරන්නේ නැතුව එතනින් අයින් වෙලා ඒටි නතර කරලා ඒකටම යොමු වෙනවා. එතකොට අපි gedara දොරේ වැඩ කරනකොට අපි gedara දොරේ වැඩත් එක්ක ඉන්නේ. එතකොට භාවනා කරන්න ලෑස්ති වෙනකොට අර gedara දොරේ තමන් කරන වැඩ ටික ඔක්කොම අතාරින්න. අතහැරීමක් කරලා සූදානම් වෙන්නේ. එතකොට මෙතනදී ඇවිල්ලා තමන් මේ gedara දොරේ කරන වැඩ ටික අතහැරලා තමන් ළඟ තියෙන ඕලාරික කොටස් ටික නතර කරගන්න, ඕලාරික ගති තත්ත්වය නතර කරගන්න සමාදන් වෙනවා සීලයක සමාදන් වෙලා අපි ඉස්සරහට යනකොට භාගතුන් වහන්සේ කියනවා අන්න එහෙම යන කෙනාට දක්ෂ කෙනෙක් නම් සචේතසෝ දබ්බජාතිකෝ දක්ෂ කෙනෙක් නම් ඒ ගමන යන කෙනාට මෙන්න මේ බ්‍රහීන කරපු නැති කරපු අර ඕලාරික කොටස් නතර කරපු කෙනාට ඊළඟට මත වෙනවා කියන තවත් මධ්‍යම සහගත කොටස් ටිකක් උපක්ලේශ ටිකක් මධ්‍යම සහගත ටිකක්. දැන් මධ්‍යමතා සහගත ටික කියලා කියන්නේ මෙතනදී අපිට එනවා අපි දැන් සීලයක සමාදන් වෙලා දැන් අපි ඒක අරමුණක් අරගෙන කර්මස්ථානයක් අරගෙන භාවනා කරන්න සූදානම් වුණාට පස්සේ අපිට කර්මස්ථානයට අපේ මනස ගෙනියන්න බැරි වෙනවා. හේතුව තමයි අපේ සිතට සිතිවිලි වලින් පුදුමාකාර විදිහට සිතිවිලි වලින් ප්‍රහාරයක් එනවා. පීඩාවක් එනවා. ඒ මොනවද? අපි දැන් අතහැරියා gedara dore තියෙන කාමයේ කියන ඔක්කොම ටික. කාම වස්තු ටික අතහැරියා. gedara dore වැඩ කරන ටික ඔක්කොම අතහැරියා. සීලයක සමාදන් වුණා. නමුත් මෙතනදී අපි දැන් කර්මස්ථානයක් කරන් භාවනා කරන්න ලෑස්ති වෙන වෙලාවේදී අපේ හිතට වද දෙනවා කාම සංඥාව කියන එක. අර අපි අත්හැරපු වස්තුන් වල තියෙන බැඳිච්ච සංඥා ටික අපිට පහර දෙනවා. කාම සංඥා ටික. එතනදී භාගතුන් වහන්සේ කියනවා එතනදී මෛදුම් සහගත උපක්ලේශ වශයෙන් අපිට එනවා කාම සංඥා. ව්‍යාපාද විතක්ක, කාම විතක්ක, විහිංසා විතක්ක කියන එක. එතකොට ඉස්සෙල්ලාම අපිට එන්නේ අපි අතහැරපු කොටස් වල සංඥා ටික. gedara dore කර හිටපු ඒවා, කරන්න තියෙන ඒවා, අතපහුව වෙච්ච ඒවා, මේව කොච්චරවා තමන්ගේ හිතට ගලාගෙන එනවා. තමන්ගේ දරුවගේ දේවල්, මහත්යාගේ දේවල්, නෝනාගේ දේවල්, දෙමව්පියන්ගේ දේවල් මේ ඔක්කොම තමන්ගේ හිතට ගලාගෙන එනවා. එතකොට මේක ටික දුරක් ඇවිල්ලා මොකද වෙන්නේ? ඊළඟට ඒක අඩු වෙනකොට දැන් මේක මෙහෙම එකක් වෙනවා. දැන් මේ තමන්ට එන මේ අදහස් ටික, තමන්ගේ සිතට එන සංඥා ටික අපි ගොඩාක් වෙලාවල කරන දෙයක් තමයි පාලනය කරන්න උත්සාහ කරනවා. අධිචිත්තයට අපි යනවා. අපි අරගත්ත මූල කර්මස්ථානයක් තියෙනවා. මේ කර්මස්ථානයේ මුල් කරගෙන අපි භාවනා කරන්න ලෑස්ති වෙනකොට ඇස් දෙක පියාගන්නකොට අපි දැන් සීලයක සමාදන් වෙලා හිටියට අපි අනන්ත අප්‍රමාණ gedara dore වැඩත් එක්ක ඉන්න නිසා ඇස් දෙක පියාගත්ත ගමන් අපිට එන්නේ අර අතහැරපු වයින් කරපු වැඩ ටිකේ සංඥා ටික මතක ටික. ඒවයි නිරන්තරයෙන් අපේ හිතට ගලාගෙන ඉන්නවා. නිරන්තරයෙන් අපේ හිතේ කලබල කරනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි ගත්ත අරමුණ දැන් අපි සාමාන්‍ය උදාහරණයක් මෙතනට ගම ආනාපානය කියන එක. එතකොට ආනාපානයත් එක්ක අපි ඉන්න උත්සාහ කරනකොට අපිට ආනාපානයත් එක්ක ඉන්න බෑ. අපේ සිතට අර අපි අතහැරලා ආපු සිතිවිලි ගොඩාක් ගලාගෙන එනවා. එතකොට අපි ගොඩාක් වෙලාට කරන දෙයක් තමයි මේ එන සිතිවිලි පාලනය කරලා නතර කරලා මේ ආනාපානට හිත ගන්න උත්සාහ කරනවා. එතකොට මේක නතර කරගන්න මේ පාලනය කරගන්න අපි යන්න උත්සාහ කරන්න වෙන්නේ අපිට අර තියෙන ස්වභාවය එන්න උග්‍ර වෙනවා. වැඩි වෙනවා. සමහර වෙලාවට පාලනය කරගන්න බැරි වුණාම අපිට ඔළුවේ ඇක්කුම් බඩේ ඇක්කුම් වගේ තත්ත්වයක් එනවා. ශරීරයේ ඇක්කුම් වෙන අවස්ථාවක් තියෙනවා. එපා වෙන අවස්ථාවක් තියෙනවා. සමහර නැකිලා යන අවස්ථාවක් තියෙනවා.
එතකොට මෙතනදී අපි කල යුතු දෙයක් තියෙනවා. මෙතනදී මම පැහැදිලි කරන්නේ විපස්සනා පැත්තට. එතකොට විපස්සනා පැත්තෙන් පැහැදිලි කරන නිසා සමහර විපස්සනා කරන අය ඇති. මෙතනදී වෙන්න ඕනේ මේකයි අපේ සිතට සිතිවිලි එන්න පටන් අරගෙන තියෙනවා නම් විතරකය කාමයේ සම්බන්ධ නම්. එතකොට මේ වෙලාවේ අපි ඉන්න ඕනේ අපේ අරමුණු වශයෙන් තියෙන හුස්ම රැල්ල නම් හුස්ම රැල්ලත් එක්ක ඉන්න බැරි වෙලා නම් හුස්ම රැල්ලත් එක්ක බැරි වෙන්න හේතුව නම් අපේ සිතට සිතිවිලි එන එක. අපේ සිත නිරන්තරයෙන්ම කලබල වෙලා තියෙන එක. එතකොට මේ වෙලාවේ සිත පාලනය කරන්න යන්නේ නැහැ. නතර කරන්න යන්නේ නැහැ. මෙතනදී කල යුත්තේ තමන්ගේ සිතට එන සිතිවිලි ටික දැනගෙන අඳුරගෙන ඒ සිතිවිලි දිහාට අවධානය යොමු කරගෙන තමන්ගේ හිතට එන සිතිවිලි මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් නම් මගේ සිතට සිතිවිලි එනවා කියලා හරි එහෙම නැත්නම් මගේ හිත කැළඹෙනවා කියලා හරි මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ මොහොත තුල අපි විපස්සනා කරන යෝගාවචරයක් නම් විපස්සනා වඩනවා නම් ඒ පුජ්‍යලයාගේ ඒ මොහොත තුල සතිය කියන එක වැඩෙනවා. ඒ මොහොත තුල සතිය කියන එක වැඩෙනවා. මොකද සතිය කියලා කියන්නේ විපස්සනා කියලා කියන්නේ යථා පාකටං විපස්සනාභි නිමේෂ යම් දෙයක් ප්‍රකට වෙලා නම් අන්නේ ප්‍රකට වෙච්ච අරමුණ දිහා බලාගෙන ඉන්න එකයි. එතකොට මේ වෙලාවේ අපිට අපේ හිත කැළඹිච්ච ස්වභාවයක් තියෙනවා, සිතට ගලාගෙන සිටිල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට මේක නතර කරන්න ගියොත් අපි මේ වෙලාවේ අපි කරන පුරුද්දම කරනවා. අපි මොකද කරන්නේ? ගෙදර ජීවත් වෙනකොට අපි කරන දෙයක් තමයි අපි කැමති දේ ලං කරගන්න අකමැති දේ අයින් කරනවා. එතකොට කැමති දේ ලං කරගන්න අකමැති දේ අයින් කරන්න උත්සාහ කරනකොට මේ මොහොතේ පවතින සත්‍යතාවයෙන් පිටපයින්. මේ මොහොතේ පවතින සත්‍යතාවයෙන් අතාරින්න. එතකොට අපිට විපස්සනා කරන්න නම් කරන්න තියෙන්නේ මේ මොහොතේ පවතින ස්වභාවය පිළිගන්න. එතකොට විපස්සනා නැත්නම් සතිය වඩන්න නම් ඒ වැඩිවීමට මේ මොහොතේ පවතින ස්වභාවය හොඳ වුණත් නරක වුණත් අපිට අදාළ නැහැ. වැදගත් මේ මොහොතේ පවතින ස්වභාවය දැන ගැනීමයි. මේ මොහොතේ පවතින ස්වභාවය තමන්ගේ සිතේ එන සිතිවිලි උග්‍රවීම නම් සංඥා උග්‍රවීම නම් එතකොට ඒ දෙසට අපි අවධානය යොමු කරගෙන ඉන්නවා නම් යොමු කරගෙන ඉන්න පුළුවන් නම් අපිට පුළුවන්කම තියෙනවා අපි හදන්න යන සතිය කියන එක වර්ධනය කරන්න. වඩන්න. එතකොට මේ සතිය වර්ධනය වෙනවා කියලා කියන්නේ විපස්සනා වැඩෙනවා කියන එක. එතකොට විපස්සනා වැඩෙනකොට අර එන සිතිවිලි ප්‍රමාණය ක්‍රමයෙන් තුනී වීමක් සිද්ධ වෙනවා. සිතිවිලි තුනී වුණාට එන මේ සංඥා ටික තුනී වුණාට අපි සතිය වර්ධනය වීමෙන් අඩුවක් වෙන්නේ නැහැ. සංඥායිනක අඩු වුණාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා නැවත වතාවක් අපේ මුල් කර්මස්ථානේ නැත්නම් ආනාපාන නිමිත්තත් එක්ක අපිට හිත සම්බන්ධ කරන්න. ආනාපාන නිමිත්තට හිත යොදවන්න. එහෙම නැතුව ආනාපානේ මම කරන්නේ කියලා එන සිතිවිලි නතර කරන්න පාලනය කරන්න උත්සාහ කරනවා නම් උත්සාහ කරත් එහෙම අපි එතනදිම අපේ ගමන විනාශ කරනවා. හැබැයි කරන සමහර අවස්ථා තියෙනවා. සමහර එතකොට මෙතනදී අර සමාධිය හදන්න යනවා නම් සමතය හදන්න යනවා නම් මෙතනදී පාලනය කිරීමක් කරනවා. නමුත් ඒක වුණත් මෙතනදී කළ යුතු දෙයක් සුදුසු දෙයක් තමයි Tamanට එන ඒ අරමුණු ටික දැනගෙන ඒක මෙනෙහි කිරීමෙන් තමයි ඒ Tamanට ප්‍රකට වෙච්ච දේ මෙනෙහි කිරීමෙන් Tamanගේ අරමුණට යන්න පුළුවන් නම් ඒ ගමන සාර්ථකව යන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒ සෑම තැනදීම අපේ හිත මොකද එකක් ප්‍රතික්ෂේප කරනවා තව එකක් ලං කරගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ අපේ හිත හැම වෙලේම යම් ගස්ඨණයක තියෙනවා. මොකද එකක් ප්‍රතික්ෂේප කරන්න නම් එතන අනිවාර්යයෙන්ම අකමැත්තක් කියලා කියන දේශයක්. එතකොට දේශයකින් තල්ලු කිරීමක් තව එකක් ලං කරගන්න ආසාවක් කියන මේ අත් දෙක නිසා අපි හදන්න යන අපි යන්න යන ගමන වෙනස් වෙනවා. ඉතින් මේක වෙනස් නොවී යන්න නම් මතක තියාගන්න අපි ලැබෙන දේ පිළි අරගෙන ඒ තුල අපේ සතිය සමාධිය හදාගෙන ඒ හරහා අපි අපේ ගමන ඉස්සරහට ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් අපි අතරමං වෙනවා. මොකද අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ගොඩාක් වෙලාවට ජීවත් වෙනකොට සාමාන්‍ය ජීවන රටාව තුළදී අපි ගත කරන්නේ අතීත මතකත් එක්ක අනාගත බලාපොරොත්තුත් එක්ක. අතීතය අනාගතයයි දෙකත් එක්ක තමයි අපි හැම වෙලෙම ජීවත් වෙන්නේ. ඒතර භාවනා කරන තැනට ඇවිල්ලත් අපි එතනදී අපි කැමති දේ කැමති විදිහට ලබා ගන්න නම් අනාගත සැලසුම් හදනවා නම් වෙච්ච දේත් එක්ක ගැටීමක් ඇති වෙනවා නම් පශ්චාත්තාවයක් තියෙනවා නම් එතනත් අපි ඉන්නේ අර භාවනා කරන නාමයේ තුල සාමාන්‍ය ජීවිතය ගත කරන ආකාරයටම අතීතය අනාගතයත් එක්ක. ඒකට මෙතනදී අපිට සාමාන්‍යයෙන් තමන්ගේ මනස නිවැරදිව ගෙනියන්න නම් කෙටියෙන් කිව්වොත් කරන්න තියෙන්නේ අතීතයේ සම්බන්ධ කරගෙන තියෙන සිතුවිලි ටික හිතන එක. ඒ වගේම අනාගතයේ සම්බන්ධව කරන සිතුවිලි ටික හිතන එක නතර කරගන්න ඕනේ. නැත්තම් අතීතය ගැන හිතන එක අනාගතය ගැන හිතන එක නතර කරන්න ඕනේ. වර්තමානයේ මේ මොහොතේ යම ප්‍රකට නම්
යම් මේ දෙයක් ප්‍රකට වෙලා තියෙනවා නම් අන්නේ ප්‍රකට වෙච්ච දෙයටයි අපි අවධානය යොමු කරගන්න ඕනේ. ඒ ප්‍රකට වෙච්ච දෙයට අවධානය යොමු කරගන්න පුළුවන් නම් අපේ සතිය නැත්නම් අපේ සිත ඒ මොහොතේ වැඩෙනවා. ඒ ප්‍රකට වෙච්ච දෙයට අපේ අවධානය යොමු කරගන්න බැරි නම් එතනද වෙන්නේ අපි භාවනා කියන මාතෘකාව යටතේ ඉඳගෙන දේශයක් ඇති කරගන්න. හිතලා බලන්න. දැන් අපි ගොඩාක් වෙලාවට ගන්නකොට අපි අතීතයට ආදරය කරනවා නම් අනාගතයට ආදරය කරනවා නම් අපි ජීවත් වෙන අතීතයත් එක්ක නම් අනාගතයත් එක්ක නම් අපි සාමාන්‍ය ජීවිතේදී අතීතය ගැන හිතනවා ගොඩක් වෙලාවට අනාගතය ගැන හිතනවා. වර්තමානය ගැන අපි දන්නේ නැහැ. වර්තමාන මොහොත තල්ලු වෙලා ප්‍රතික්ෂේප කිරීමක් අපි ගාව තියෙන්නේ. වර්තමාන මොහොතට අපි එන්නේ නැහැ. එතකොට මේ වර්තමාන මොහොත අයින් කරලා තියනවා කියන්නේ අපි අයින් කරනවා යමක් අයින් කරනවා අයින් කරන්නේ අකමැත්තක් තුළ. අකමැත්තක් කියලා කියන්නේ එතන අපි ගාව දේශයක්. එතකොට අපි කැමැත්ත තියෙන්නේ අතීතය ගැන හිතන්නයි අනාගතය ගැන හිතන්නයි වර්තමාන මොහොත තුළ පවතින ස්වභාවය දැනගන්න කැමැත්තක් නැහැ. එතකොට අපි හැම වෙලේ අපිට එළඹිලා තියෙන මොකද්ද? ලැබිලා තියෙන මොකද්ද? වර්තමානීය කියන එක. අතීතයේ ගෙවිලා ඉවරයි ඒක හදන්න බෑ. අනාගතය ඇවිල්ලා නැහැ ඒක හදන්නත් බෑ. ඒතර ඇවිල්ලා තියෙන தත්ත්වය අපි ඉන්න ස්වභාවය වර්තමානයේ තුල. වර්තමාන තත්ත්වයේ තුල අපි ඉන්නේ කොහොමද? දේශයක් තුල. ඒතර මේ දේශයක් තුල අපි ඉඳගෙන අපේ හිත හදන්න උත්සාහ කරනවා. එහෙනම් පළවෙනි දේ අපි කළ යුත්තේ අපි මේ මොහොතේ ඉන්න ස්වභාවය දැනගන්න. මේ ඉන්න ස්වභාවය වෙනස් කරගන්න. මේ ඉන්න ස්වභාවය වෙනස් කරගන්න නම් අපිට තියෙන මේ මොහොතේ පවතින ඕනම දෙයක් පිළිගන්න. මේ මොහොතේ තමන්ගේ සිතට එන සිතවිල්ල, තමන්ගේ කායයට දැනෙන දැනීම මොකක් වුණත් කමන්න ඒකට පුළුවන් තමන් පූර්ණ අවධානය යොමු කරගත්තා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ හරහා අපේ මූල කර්මස්ථානෙට යන්න. තමන්ට ප්‍රකට වෙච්ච ඒ දේ යට කරගෙන අපි මූල කර්මස්ථානට යන්න උත්සාහ කරනවා නම් යන්න වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? අපි ඉන්නේ අර මං කලින් කිව්වා වගේ මේ වර්තමාන මොහොත තුල ගැටීමක් තුල. ඒතර මේ ගැටීම තුරන් කරලා ගැටීම නැති කරගෙනයි අපි අධිචිත්තයකට යන්න ඕනේ. අධිචිත්තයකට යන්න නම් අපි අනිවාර්යෙන් වර්තමාන පිළිගන්න ඕනේ. වර්තමානට අකමැති වුණොත් අපි අනාගතේ කොහොම හරි සමාධිය හැදෙනවා කියලා ආසාව තිබ්බොත් හිත ඊයේත් මෙහෙම විසිරුණා අද නම් විසිරෙන්න දෙන්නේ නැහැ කියලා කල්පනා හිටියොත් එතන අපි ඉන්නේ අතීතය අනාගතයත් එක්ක. එතන අතීතය අනාගතයත් එක්ක අපි ඉන්න තාක් අපිට බැරි වෙනවා අපේ ඉලක්කයට යන්න. ඒතර මේ ගොඩාක් වෙලාවට අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපි වරද්දගෙන තියෙන තැන. අපි භාවනා කරන්න කියලා ඇවිල්ලා භාවනා කරන්න සූදානම් වෙලා භාවනා කරන යන ගමන් දැන් ගොඩාක් වෙලාවට මගේ වැඩසටහන් වලදී ටිකක් කරනවා හැමදාම මම කියනවා මේ මොහොත තුල ඉන්න. මේ මොහොතේ පවතින දේ පිළිගන්න. ඒක හොඳ වුණත් නරක වුණත් අපිට අදාළ නැහැ. මොකද මේ මොහොතේ පවතින ස්වභාවය පිළිගත්තේ නැත්නම් අපිට බැරි වෙනවා ඊළඟ මොහොතට අවධානය යොමු කරගන්න. ඒතකොට අපේ හදන සතිය සමාධිය දියුණු කරගන්න නම් මේ වර්තමාන මොහොතත් එක්ක අපි ජීවත් වෙන්න ඕන. වර්තමාන මොහොතේ අපිට ඉන්න බැරි නම් අපිට කවදාවත් සතිය සමාධිය හදන්න බෑ කියලා. නමුත් අපි කොච්චර කිව්වත් අපිට මේක පුරුදු වෙලා තියෙන ක්‍රමයට පුරුදු වෙලා තියෙන ආකාරයට අපි ලෑස්ති වෙන හැම වෙලේම අපි කැමති විදිහට ලෑස්ති කරගන්න. අපි භාවනා කරනවා කියලා අපි හිතනවා ගොඩාක් වෙලාවට මම ආනාපානය කරන්නේ එහෙනම් ආනාපාන විතරමයි මට ඕනේ අනිත් කිසිම දාක අපිට වැදගත් නෑ කියලා. එහෙම හිතලා අපේ සිතට එන සිතුවිලි ටික අපි මොකද කරන්නේ? පාලනය කරන්න නතර කරන්න උත්සාහ කරනවා. ඒ නතර කරන්න පාලනය කරන්න උත්සාහ කරන සෑම වෙලාවකම මොකද වෙන්නේ? අපිම අමාරු යටෙනවා. අපි දුකක් ඇති කරගෙන දුක අලුතෙන් නිෂ්පාදනය කර ගැනීමක් ඇති වෙනවා. ඒතකොට මෙතනදී මේ වෙන්නේ අපි දැන් මම පොඩක් පස්සට ගියා. මෙතනදී අපි දැන් කතා කරන ආවේ සංඥා ටික මොකද්ද? කාම විතක්ක. කාමයේ සම්බන්ධ වෙන තමන් අතහැරපු තමන් ඒ එදිනදා ජීවිතය කරපු ටික ඔක්කොම තමන්ගේ මනසට එන්න පටන් ගන්නවා. ඒ එන සිතිවිලි ටික තමන් අවධානය යොමු කරලා ඒකට 100%ක් මුහුණ දාලා බැලුවේ නැත්නම් තමන්ගේ ප්‍රතික්ෂේපයක් කළා තමන් ගමන යන්න යනවා නම් තමන්ට ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. දැන් කාම විතර්ක ටික යට වෙනකොට පාලනය වෙනකොට ඊට පස්සේ එනවා ව්‍යාපාදේ. දැඩි බැඳිච්ච ස්වභාවයල් ටික. තමන්ගේ සිත බැඳිච්ච තැන් ටික. ලෝභය. ඒ තත්ත්වය වුණත් තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් අර මං කලින් කිව්ව ආකාරයටම තමන් මේ මොහොතේ පවතින ස්වභාවය තේරුම් ගත්තොත් තම මේ මොහොතේ පවතින තත්ත්වයට පිළිගන්න ලෑස්ති නම් ඒකට මුණ දාලා ඉන්න පුළුවන් නම් තමන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ අරමුණත් එක්ක ඉස්සරහට යන්න. තමන්ගේ අරමුණත් එක්ක ඉස්සරහට යන්න බැරි වෙන්නේ ඇයි අපේ අනාගත බලාපොරොත්තු නිසා. භාවනා කරන්න ලෑස්ති වෙච්ච අපි ගාව අනාගත බලාපොරොත්තුවක් තියෙන්න බෑ.
අනාගත බලාපොරොත්තු යම් ආකාරයකින් අපි ගාව තියෙනවා නම් ඒ බලාපොරොත්තුත් එක්කම අතීත පශ්චාත්තාපයකුත් තියෙනවා. එතකොට අපි ඉන්නේ අර කලින් කිව්වා වගේම අතීතය තුල හා අනාගතය තුල. මේ අතීතයේ තියෙන බැඳීම් ටික අනාගතයට ගෙනියන්න ආය කල්පනා කරනවා. මේ අතීතයේ අනාගතය අපි මෙතනදී අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු වෙනවා. මෙතනදී මම කලින් කිව්වේ මොකද? අතීතය ගැන හිතන එක නතර කරන්න, අනාගතය ගැන හිතන එක නතර කරන්න කියන්නේ. ඒතකොට අතීතය ගැන හිතන එක, අනාගතය ගැන හිතන එක කියලා එකක් තියෙනවා. හිතන එක කියලා එකක් තියෙනවා. දෙකක් තියෙනවා. ඒකත් මොකද? හිතන එකයි හිතන එකයි. තව විදිහට කිව්වොත් කරන එකයි කරන එකයි කියලා. ඒතකොට මෙතනදී කරන එක අපි නතර කළ යුතු වෙනවා. කෙරෙන දේ ධර්මතාවයක පිළිගන්න වෙනවා. කෙරෙන දෙයට අපි හැම වෙලේම අවධානය යොමු කරලා බලාගෙන ඉන්නවා. කරන දේ නතර කරනවා. දැන් අපි උදාහරණයක් ගමු. මෙතනදී අපේ සිතට එනවා සිතවිල්ලක් වශයෙන් දැන් අපි ලෝභය සම්බන්ධන ගත්තේ තමන් භාවනා කරන ඇස් දෙක පියාගත්තට පස්සේ තමන්ගේ ගෙදර සූරතල ඇතුලේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න නැත්නම් දරුවෙක් කියලා හිතන්න. මෙයා ගැන හිතෙනවා. දරුවා ගැන හරි බල්ලා ගැන හරි හිතෙන්න පටන් ගන්නවා. ගොඩාක් කරලා බල්ලා ගැන හිතනවා දරුවා ගැන හිතෙන්න දරුවට වැඩිය. ඒතකොට කොහොම හරි කමන්නේ නැහැ. දැන් අපි දරුවා ගැන හිතනවා කියලා හිතමු. ඔන්න අපිට ඇස් දෙක පියාගත්තට පස්සේ අර ගෙදරදොරදී වැඩ කටයුතු වලින් අපි අයින් වෙලා ඊට පස්සේ එනවා බැඳීම් ස්වභාවය ලෝභය සම්බන්ධ කරගෙන සිතවිලි ටිකක් සිතවිලි සම්බන්ධ වෙන ප්‍රමාණයක්. එතකොට මොන්නේ එන සිතවිල්ල අනේ දරුවට තාම පුතාට තේ එකක් හදන්න බැරුණා කියලා සිතවිල්ලක් එන්න පටන් ගන්නවා. පුතා එන්න ළඟයි තේ එකක් හදන්න ඕනේ. මේක ස්වභාවික වෙන සිතවිල්ල. ඒ මොහොතේ ස්වභාවිකයි ඒකම තියෙන්නේ. එතකොට පුතාට තේ එකක් හදන්න බැරුණානේ කියන සිතවිල්ල මුල් කරගෙන අපි හිතන්න පටන් ගන්නවා. අද නම් පුතාට කහට ටිකක් වැඩිපුර දාලා දෙන්න ඕනේ. නැත්නම් සීනි ටිකක් වැඩිපුර දාන්න ඕනේ. මහන්සිලා ඉඳ කිරිපිටි ටිකක් දාලා දෙන්න ඕනේ. මේ ආකාරයෙන් අර තේ එකක් හදන්න ඕනේ කියන සිතවිල්ල මුල් කරගෙන දිගින් දිගට අපි හිතන්න පටන් ගන්නවා, කල්පනා කරන්න පටන් ගන්නවා. මේක ඉස්සරහට අනාගතයට කරන ආකාරය. ඊට පස්සේ ආපස්ස ලෝකය කල්පනා කරනවා එදා තේ එක හදලා අපරාධයක නිවිලා තිබ්බ පුතා එන්න පරක්කේ. මේ තේ එකක් හදන්න ඕනේ කියන සිතවිල්ල මුල් කරගෙනයි තමන්ගේ සිතට එන්නේ. ඒතර අතීතය සම්බන්ධ කරගෙන ආයෙනවා එදා තේ එකක් පුතා එන්න බරක් වුණා නිමුණා. ඉතින් අපරාධය ආවට පස්සේ හදනවා. පිටි එකක් පිටි බොයිත් දන්නෙත් නැහැ. කහට දාලා බොන්න ඕන බොයිත් දන්නේ මොන පිටිද බොන්නේ කියලා ආය අනාගතය ගැන හිතනවා. ඒතර මේ අතීතේ දැන් ස්වභාවික මත වෙච්ච එක සිතවිල්ලයි පුතාට තේ එකක් හදන්න ඕන කියන සිතවිල්ල ඒක මුල් කරගෙන අතීතය ගැනත් අපි යනවා තේ එක දාය හදපෙක නිමුණා කියලා හිතාගෙන එතෙන්ට යනවා. ඒත් එකම ආයෙසරක් ඉස්සරහට එනවා. ආවට පස්සේ හදනවා මොනවා බොයිත් දන්නේ නැහැ නේ. මේවත් තියෙනවා. එතකොට මේ අතීතය අනාගතය නම් වර්තමානයේ මතුවෙලා තියෙන සිතවිල්ල මොකද්ද? ඒක ධර්මතාවයක වශයෙන් මතුවෙච්ච එක. ඒක තියෙන පුතාට හදන්න තේ එකක් හදන්න ඕනේ කියන එක. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ අතීතේ ගැන ඒ තේ එක හදනවා කියන එක මුල් කරගෙන අතීතය ගැන හිතන එක. තේ එක හදනවා කියන එක මුල් කරගෙන අනාගතය ගැන හිතන එක. අතීතය අනාගතය දෙක අතරලා ඒ හිතන එක නතර කරන්න පුළුවන් නම් ඒ මොහොතේ ස්වභාවික මතුවෙච්ච සිතවිල්ල හිතිච්ච එක. තේ එකක් හදන්න ඕනේ කියන එක අපි දැනගත්තා නම් දැකගත්තා නම් ඒ ස්වභාවය හොඳට අඳුරගත්තා නම් අපි වර්තමානයේ අපිට පුළුවන්කම තියෙනවා අන්න එතනින්ද අපි ගම ඉස්සරහට යන්න. එහෙම කරන්න බැරි වුණොත් අපිට මේ මොහොතේ පවතින නැත්නම් ඇති වෙච්ච අවධානය යොමු කරගන්න බැරි වුණොත් වෙන්නේ අපි අතීතේ එතන ගිහලා ඒ භාවනා කරන්න කියලා ඉඳගෙන අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා දෙපැත්ත හිත ඔන්න නැගිටිනවා මොකුත් නැහැ. ඇයි? ඉඳගෙන මොකද කරලා තියෙන්නේ? අපි කාමයට එක්ක එහෙම නැත්නම් ව්‍යාපාදයට එක්ක වැඩ කරනවා. අපේ මනස ක්‍රියාත්මක කරන්නේ අතීතය අනාගතයත් එක්ක. ඒක වර්තමානයේ අපේ මනස පවත්වන්න පුළුවන් නම් ඒ මතුවෙච්ච සිතිවිලි දැක ගන්න අඳුර ගන්න පුළුවන් නම් මෙනෙහි කරා නම් ඒ මොහොතේ සිද්ධ වෙන්නේ අපි ඒ වෙලාවේ සතියෙන් ඉන්නවා. ඒ වෙලාවේ සති සමාධි හදනවා. ඒතකොට මේ මොහොත තුළ සති සමාධිය සිතිවිල්ල හොඳ හෝ නරක හෝ අපිට ඒක අදාළ නැහැ. දැන ගැනීම තුළ සතියයි සමාධිය වැඩෙනවා. එතකොට ඒ සිතිවිල්ල හරහා ඉදිරියට ආපස්සට අතීතයට අනාගතයට හිත දුවන එක නතර වෙනවා. වර්තමාන අඳුර ගැනීමත් එක්ක. එතකොට මේ වර්තමාන අඳුර ගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒ මොහොතේ පවතින ස්වභාවය අඳුරගෙන දැනගෙන ඊළඟට අපේ මූල කර්මස්ථානයේ වශයෙන් අපි හදාගෙන තියෙන අපේ හුස්ම රැල්ල නැත්නම් ආනාපානය කියන එකට යන්න. එහෙම නැත්නම් මේ පවතින ස්වභාවය වෙනස් කරලා යට කරලා නතර කරලා නම් කීයටවත් අපිට
යන්න බැරි වෙනවා. එහෙම යනවා නම් අපි එතනදී භාවනා කියන මත්තේ තත්ත්වයේ ඉඳලා භාවනා කරනවා කියන මට්ටමේ ඉඳලා නැවත වතාවක් අපි අතීතය අනාගතය ගැට ගන්න ගිහිලා අකුසල් ජාලාවක් ඇති කරගෙන අපි එතනට යන්නේ. එතකොට ඉඳගත් මොහොතේ ඉඳලම අපිට අපේ සිත ඉදිරියට වැඩෙන සතිය සමාධිය වැඩෙන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය මොකද්ද? මේ මොහොතේ පවතින ස්වභාවය පිළිගන්නේ. මේ මොහොතේ අපි ගොඩාක් කරලා අපි හිතනවා අපේ සිතට එන සිතිවිලි කුසල් නම් අනේ ෂෝක් ඒක දිහා බලන් ඉන්න. අකුසල් නම් පුදුම විදිහට දත් පිටි කාලා අයින් කරලා මේ දඟලලා දුවන්න යනවා. නෑ. මේ මොහොතේ පවතින කුසල හෝ අකුසල හෝ හොඳ හෝ නරක මොනම දේ වුණත් අපිට දැනගන්න අඳුරගන්න පුළුවන්කම තියෙනවා නම් එතනදී වැඩෙන්නේ සතියයි. එතකොට ඒක දැනගන්න අඳුරගන්න බැරි වුණොත් සතිය එතන නැති වෙනවා. දැනගෙන අඳුරගෙන ඒක නතර කරන්න වෙනස් කරන්න උත්සාහ කරනවා නම් මෙතනයි සතිය නැති වෙන්නේ. එහෙනම් ඒ මතුවෙච්ච ස්වභාවය ධර්මතාවය වශයෙන් මතුවෙච්ච தত্ত্বය තමන්ගේ හිතට ආපු ස්වභාවය එන්න දෙන්න. ඒක දිහා හොඳට බලන්න ඉන්න. ඒක දිහා හොඳට බලන් ඉඳියොත් අපිට පුළුවන්කම තියෙනවා ඒකට මෝන දීලා අපේ සතිය වඩන්න. ටෙක්නික්ච පැත්තේ ඉඳලා අපේ ගමන යන්න. තෙරළුණු පිට හොඳයි කියලා යන්න. අපිට මේක හදාගෙන යන්න ගියොත් යන්න බැරි වෙනවා. තියෙන ස්වභාවය පිළිගන්න ඒතර හැදිලා යනවා. අපි ගොඩාක් වෙලාට කරන්නේ හදන්න උත්සාහ කරනවා. භාවනා කියන මාතෘකාවට ගත්ත හැටිය ගොඩාක් කට්ටිය කතා කරන්නේ අපිට අපේ මනසට අපේ හිත එක්තෙන් කරගන්න බෑ. හිත හරි පීඩයි, කරදර වැඩි. කොහොමද හම්දුන්නේ මේක කරන්නේ කියලා. නමුත් අපි ප්‍රධාන වශයෙන් දැනගත දෙයක් තමයි භාවනා කියන එකක් තමයි හිත එකඟ කරන එක අනිවාර්යයි. ඒක ඉලක්කය. නමුත් හිත එකඟ කිරීම තුළ නැත්නම් හිත එකඟ කිරීම කියන මාර්ගය තුළ ඊට මෙහා තියෙන කටයුත්ත අපි නිවැරදිව කළගත යුතුයි. දැන් මෙතනදී මම කතා කරන සතිය කියන එක සම්බන්ධ නැත්නම් විපස්සනාව කියන එක. ඒතර විපස්සනාවකින් අපි මනස දිහා දකිනවා නම් හිත එකඟ කරනවා කියන தත්යෙන් අපි අයින් වෙනවා. හිත එකඟ කරනවා කියන தත්යෙන් අපි විපස්සනාව දිහා බැලුවොත් එහෙම එතනදී අපිට බැරි වෙනවා විපස්සනා වඩන්න. සතිය වඩන්න. ඒක සතිය කියන එක තුල එකඟකම තියෙනවා. නමුත් ප්‍රධානත්වය සතිය. එකඟභාවය අනාගතේ අනිවාර්යෙන් ස්ථිර වශයෙන් ලැබෙන දෙයක්. ඒතර එකඟකමට යන්න නම් සැදී යුතු ස්වභාවික තත්ත්වය තමයි සෑම දෙයක් පිළිගන්න එක දැනගන්න. වර්තමානයේ තමන් අඳුරගත්තේ නැත්නම් වර්තමානයේ තමන්ට තේරුම් ගන්න බැරි නම් තමන්ට තමන්ගේ මට්ටමත් අඳුර ගන්න බැරි මට්ටමක ඉන්නවා නම් තමන්ට බැරි නම් කොයි වෙලාවකවත් තමන්ගේ සිත සමාධිමත් කරන්න. සමාධිමත් කරනවා කියලා ගත්තොත් අපි සමාධිය හැදුවොත් නිසියාකාරයෙන් සමාධිය හදා ගන්න බැරි නේද? මොකද දැන් මම කලින් කිව්වා වගේ අපි සමාධිය කියලා හිතනවා. එතකොට අතීතයත් එක්ක අනාගතයත් එක්ක දුවන සිත දිහා බලන් ඉන්නේ. ඒතර අපි වෙන සිතිවිලි එන්නේ අපි දෙන්න අතීතය ගැන හිතලා අනාගතය ගැන හිතලා හොඳට නිදාගෙන ඉඳලා නැගිටලා කියන සමාධියක් ආවා කියලා. එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා වෙහසත් එක්ක. තමන් මේ වෙලාවේ කළ යුතු මොකක්ද කියලා දන්නේ නැත්තම්. ඒතකොට මෙතනදී භාග්‍යවතුන් වහන්සේ කියාගෙන ආපු ක්‍රමයේ තමයි දේශනා කරපු ආකාරය තමයි මේ අධිචිත්තයට යන කෙනාට උපක්ලේශ ටික තියෙනවා. උපක්ලේශයට මූණ දෙන ක්‍රමය. ඒවා ඉවත් කරගන්න. එතකොට දැන් අපි කාම විතර්ක ටික, ව්‍යාපාද විතර්ක ටික, විහිංසා විතර්ක ටික. ඒ විතර්ක ටික අයින් කරගන්න නම් දත්මිටි කාලා තල්ලු කරලා අයින් කරන්න බෑ. අපිට කොච්චර වමනා වුණත් අපිට අයින් කරන්න බෑ. අයින් කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි පවතින මතුවෙන ඒ ස්වභාවයට මුණ දෙන එක. එතකොට ඒක දැනගෙන දැක ගැනීමෙන් තුළ අයින් වෙනවා. නැත්තම් අපි අයින් කරන දත්මිටි කාගෙන අපි කාම විතරකයක් යනවා නම් ඒකට වෙන අරමුණක් දාලා අපි යට කරනවා. නමුත් ඒක අයින් වෙන්නේ නැහැ. යට වෙලා පවතිනවා. ආයි අවස්ථාව ආවම හිටියේ මතුවෙන්න පුළුවන්කම තියෙනවා. මතුවෙනවා. ඉතින් මෙතනදී අපි කල යුත්තේ තමන්ගේ මනසට එන විතර්කය ඒ ආපු සිතිවිල්ල දැනගන්න, අඳුරගන්න එක. කෙරිච්ච දේ නැත්නම් වෙන දේ කරන දේ නතර කරලා කරන දේට අවධානය යොමු කරන්න, කරන දේ නතර කරන්න. කරන දේ නතර කරන්න පුළුවන් නම් අර මම උදාහරණ ගත්තේ තේක හදන එක. තේක හදන්න ඕනේ කියන සිතිවිල්ල ස්වභාවිකයි. ඒක එතනින් එහාට ගෙනියන්න එපා. ඒක එතනින් එහාට ගෙනියන්න අපි උත්සාහ කරොත් අපිට බැරි වෙනවා හිත හදන්න. එතකොට තේ හදන්න පුළුවන්. එයි ඇස් දෙක පියාගෙන කිසි කරදරයක් නැතුව තේ හදන්න කල්පනා කරනවානේ අපි. තේක හදන්න පුළුවන්කම තියෙනවා. තේක තිබ අඩුපාටි හදා ගන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් හිත හදන එක කරන්න බැරි වෙනවා තේ හදන්න කිව්වොත්. ඒ හින්දා මතුවෙච්ච දේ Tamanට මතුවෙච්ච දේ නැත්නම්
වෙච්ච දේ ස්වභාවික ධම්පත්‍ය පිළි අරගෙන ඒක එතනින් නතර කරගන්න නම් ඒ ගැන හිතන එක ඒකත් එක්ක ඉස්සරහට හිතන එක නතර කරගන්න ඒකත් එක්ක පස්සට හිතන එක නතර කරගන්න. දැන් මගේ හිතට සිතිවිල්ලක් ආවා. එහෙම නැත්නම් මගේ හිත කැළමිලා කියන කේ මොහොත තුල මෙනෙහි කරන්න පටන් ගන්න. නැත්නම් මගේ හිතට ලෝභ සාගර සිතිවිල්ලක් ආවා. මෙනෙහි කරන්න. ඒක එච්චර දුර යන්න බැරි නම් මුලින් පටන් ගන්න මගේ හිතට සිතිවිල්ලක් ආපේ තමන්ගේ හිතට සිතිවිල්ලක් ආපේ හැටිය මෙනෙහි කරන්න තියෙන්නේ මගේ හිත කැළඹිලා. ඒ මෙනෙහි කිරීමත් එක්කම අර මතුවෙච්ච සිතිවිල්ල අනාගතයට තේ හදන්න ගෙනියන්නෙත් නැහැ. අතීතේ වැරදිච්ච තේ ගැන හිතන්නෙත් නැහැ. වර්තමානයේ තේ හදන්න ඕන කියන සිතිවිල්ල ආවගේ හිතේ පවතින ස්වභාවයක් තියෙනක දැකගත්තා. ඒක දිහා බලන් ඉන්නකොට ඒක ඒ ආපු සිතිවිල්ල හේමෝ තුනී වෙලා යනවා. ඊට පස්සේ අපි හිතේ ආනාපානෙත් එක්ක නම් ඔන්න ඉමීසර ආනාපානෙට එන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉන්නකොට නැවත වතාවක් කාය සිතිවිල්ලක් එන්න පුළුවන්කම තියෙනවා. ඒනකොටත් ආයසරක් අර විදිහටම තමන්ට මතුවෙච්ච සිතිවිල්ල එතනින් එහාට ගෙනියන්න නැතුව ඒකට සම්පූර්ණ තමන්ගේ අවධානය යොමු කරලා බලන් ඉන්නයි තියෙන්නේ. ඒතර මේ විදිහටම විහිංසාව සම්බන්ධත් එහෙමයි. තමන් හිතට තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්නයක් මුල් කරගෙන තමන්ගේ හිතට මතුවෙනවා. තමන්ට එදා කාගේ හරි දෝෂයක් ආව නම් ඒ දෝෂය නිසා තමන්ගේ මනස රිදීමක් වුණා නම් ඒ රිදීම නිසා ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් තමන්ට එනවා. භාවනා කරගෙන යනකොට එනවා. ඊට පස්සේ අපරාධ මම මේක මේ විදිහට කියන්න තිබ්බනේ. කවුරු කෙනෙක් තමන්ගේ හිතේ රිදෙන දෙයක් කිව්වා නම් ඈ ඒ වෙලේ අපි නිහඬව හිටියා නම් පස්සේ භාවනා කරන් ඉඳගත්තට පස්සේ අපිට එන සිතිවිල්ලක් ඒක සිතිවිල්ලක් වශයෙන් එන්න පුළුවන්. එනවා මම අරචර හරියක් ඇදී නිහඬව හිටියන්නේ. අපරාධ මට මේකේ දේ කියන්න තිබ්බනේ. එහෙම නැත්නම් මේක පෙන්වන්න තිබ්බනේ. මොකටද මම මෙහෙම හිටියේ? මේ අපිට එන සිතිවිලි. එතකොට මේ ඒ සිතිවිල්ල වශයෙන් ආවේ මට අරයා මිනිස්සයා අර විදිහේ කිව්වනේ කියන සිතිවිල්ල. ඒ සිතිවිල්ල මුල් කරගෙන ඔන්න අපි අපරාධ මට මෙහෙම කරන්න තිබ්බනේ. අතීතයට ගියා. ඒත් එක්කම ආයෙ හම්බුනොත් නම් අනිවාර්යෙන් මේක පෙන්නනවා. මම මෙයාට කියලාත් දෙනවා. අනාගතයටත් යනවා. ඒතර මේ මතුනේ මොකද්ද? තමන්ට කවුරු හෝ කෙනෙක් මොනවා හරි තමන්ගේ හිත රිදෙන්න කියපු දෙයක්. එහෙම නැත්නම් තමන්ට හිත රිදෙන එක ස්වභාවික කෙසේ වෙතත් තමන්ගේ මමත්වය කියන එක හෙල්ලෙන විදිහට මොනවා හරි කියපු දෙයක්. තමන් ඉන්න ස්වභාවය වෙනස් වෙන විදිහට අඳුනන දීපාකාරයක් වෙන්න පුළුවන්. ඉතින් මේක මුල් කරගෙන අර පුජ්‍යලයාගේ හිත රිදෙන විදිහට ඒ පුජ්‍යලයට ඒක මේ නිවැරදි කරන්න කියලා අපි උත්සාහ කරනවා. නිවැරදි කරන්නේ මෙතනදී එයාට අතනම ටොක්ක්ක් අයින් ඇගිල්ලෙන් අයින් තමයි අපි හිතන්නේ. එතන විහිංසාවක් අපේ මනසේ මතුවෙන්නේ. මේ ස්වභාවය අර කලින් කිව්ව විතර්ක ස්වභාවයම තමයි. බැඳිච්ච ස්වභාවයක් එහෙම නැත්නම් තමන් ගෙදර දොරේ සම්බන්ධ වෙලා තිබ්බ කාම වස්තුව සම්බන්ධව ඊට පස්සේ තමන් බැඳිච්ච දේවල් වලින් සම්බන්ධව ඊට පස්සේ ආයෙන්නේ තමන්ට වෙච්ච අඩලුඩු කම එක්ක ඒ පුජ්‍යලයට කොහොමද මේක ඒත්තු ගන්නන්න කියන විහිංසාව වශයෙන් ස්ථිර ස්වභාවය. එතකොට මේ එන ස්වභාවයන් ටික තමන් තේරුම් ගත්තා නම් ඒන සෑම සිතිවිල්ලක්ම අතීතයට අනාගතයට දාලා ගලපන්න නැතුව ඇති වෙච්ච තැනම දැක ගන්න පුළුවන් නම් මේ වෙලාවේ මගේ හිතට ආවේ මේ සිතිවිල්ලයි ඒක මගේ සිතට ආපු සිතිවිල්ලක් කියලා ඒක සිතිවිල්ලක් කියලා හරි එහෙම නැත්නම් මගේ හිතට කැළඹෙනවා කියලා හරි මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් නම් අන්න ආයසරයක් අපිට පුළුවන්කම දෙනවා අර විතරකේ එහාට මෙහාට දාලා අපි අකුසල හදා ගන්න නැතුව හදාගෙන ආපු සති සමාධිය පෙරලිච්ච තැන ඉඳලා හදා ගන්න. එහෙම නැත්නම් අපිට බැරි වෙනවා. අර කතාවක් කියන්නේ නෑගිල්ලන ජැට්ටි බජව් කියලා අහලා තියෙනවා. මම ගොඩාක් කට්ටිය කියනවා නෑගිල්ලන ජැට්ටි බජව් කියනවා. ඒ මොකද නෑගිල්ලන කමන්නේ ඉඩ තියෙන තැන ඉඳලා අපිට විනෝද දෙන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී ඒකයි. තමන් අරමුණ අරගෙන ආනාපානෙ හුස්ම රැල්ලත් එක්ක නම් ඉන්නේ. හුස්ම රැල්ල අතහැරලා විතරකයක් වශයෙන් එන්නේ අර ව්‍යාපාදේ. නෑ තමන්ගේ විහිංසාව. අර උජ්ජල මේ කියපු දේ තමන්ගේ හිතට උද්දපේක. ඒක මතුවෙනවත් එක්කම අර ආනාපානෙත් එක්ක හිතිය සිත සතිය සමාධිය දෙක එතනට එනවා. ඒක දැක ගන්නවා. දැකගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ සිතවිල්ල මුල් කරන අපරාධ අර විදිහට කරන්න තිබ්බනේ මෙහෙම කරනවා නේ කියලා හිතන්න පටන් ගන්නවා කියන්නේ අන්න එතනින් පල්ලෙහාට වැටිලා. එතනින් පල්ලෙහාට වැටෙන්නේ නැතුව ආපු සිතවිල්ල දිහා එහෙමම ගියා. ඒ පෙරලිච්ච පැත්ත එතන ඉඳලා බලාගෙන ඉන්නවා. විතරක් අපි සතිය සමාධිය හදන්න පුළුවන්කම තියෙනවා. අපේ මනස හදන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුනොත් අපිට එතන අල්ලන්න බැරි වුණොත් අපිට බැරි වෙනවා භාගතුන් වහන්සේ කියන පාරේ යන්න. අධිචිත්තයට යන්න. මොකද අධිචිත්තයට යන කෙනාට අනිවාර්යයෙන්ම උපක්ලේශ ටික තියෙනවා. මේ උපක්ලේශ ටික ගැලවෙන්න උපක්ලේශ ගැලවෙන්න නම් අපේ පූර්ණ සතිය තියෙනවා. අවබෝධය තියෙනවා. මේක පිළිබඳ අවබෝධයක් නැති වුණොත් අපි වෙන්නේ අර මෝඩ වඩුවා
මේ මොට්ට වෙච්ච ආයුධත් එක හැපි දඟලනවා වගේ අපි අපේ තාප සිතුවිලි පාලනය කරගන්න උත්සාහ කරලා ඒවා වැඩි කරගෙන භාවනා කරගෙන අතමගදී අතාරින්න. එහෙම නෙමෙයි කල යුත්තේ. පෙරලෙන ඕනම පැත්තක් තමන්ගේ සති සමාධිය අල්ලගන්න, තමන්ගේ සති සමාධිය යොමු කරගන්න හදාගන්න උත්සාහ කරන්න. එතනදී පුළුවන්කම තියෙනවා තමන් ඉස්සරහට තමන් ගමන ඉස්සරහට යන්න. එහෙම නැත්නම් අපිට බැරි වෙනවා කීයටවත් මේ ගමන ඉස්සරහට යන්න. මොකද මේක ධර්මතාවත් එක්ක යන ගමනක්. සෑම දෙයක්ම කෙරෙන දේවල් තියෙන්නේ. කරන දේවලුත් එක්ක අපි මේ ගමන යන්න ගියොත් අපි කරන්නේ කොහේ ඉඳලාද? අතීතයේ අනාගතයේ එක්ක ඉඳලා. කෙරෙන දේ තියෙන වර්තමානයේ. කෙරෙන දේට අවධානය යොමු කරොත් අපිට ගමන ඉස්සරහට ගිය හැකියි. කරන දේ තියෙන අනාගතය ඇවිල්ලා නැති දෙයක් එක හීනයක්. අතීතයත් එක්ක අපිට හැදිලා නැහැ, ගෙවිලා ඉවරයි, හදන්න බෑ. ඉතින් මේ ගෙවිච්ච නැත්නම් නොලැබිච්ච තැන ඉඳලා අපි කීයටවත් අපේ සති සමාධිය හදන්න බෑ. ලැබිච්ච තැන මොකද්ද? ඒක තමයි තැන. එතකොට මේ ලැබිච්ච තැන හොඳයි නරකයි කියලා බෙදන්න එපා. ලැබිච්ච තැන මේක හොඳ නෑ මේක හොඳයි කියලා අල්ලන්න යන්නත් එපා. අපේ අරමුණ මේක නෙමෙයි මං කරන්නේ ආනාපානී කියලා එකට යන්නත් එපා. ගොඩාක් කට්ටිය කියන දේ තමයි භාවනා කරන්න ආවට පස්සේ ස්වාමීන් වහන්සේ ආනාපානී තමයි භාවනා. මම අපි ගොඩක් කලකට අපි කියනවා මේක නෑ සතිය හදාගෙන යන්න සතිය තුල තමයි විපස්සනා වැඩෙන්නේ සතියෙන් ඉස්සරහට යන්න කියලා. ඒ කට්ටිය කියනවා නෑ සංස ආනාපානී තමයි භාවනා. ආනාපානී තමයි භාවනා. සාන සතිය වඩනකොට වඩා ආනාපානී වඩන එක ලේසි. මේක අර්ථය අපි දන්නේ නෑ. ගොඩක් කලකට මොකද්ද මේ කියන්නේ කියන එක. ආනාපාන සතිය කියලා තේරෙන්නේ නෑ. ආනාපාන සතිය වෙලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ සතිය කියන එක. ඒතකොට ආනාපාන විතරක් නෙමෙයි සතිය ගහම මුළු පද්ධතියම සතිය. ධාතු හතරටම ඔක්කොම සතියට අහු වෙලා තියෙන්නේ. නමුත් අපි දන්න සතිය භාවනාව ආනාපාන එකමයි නැත්නම් බුදු ගුණ කියන විතරයි. ඉතින් මෙතනදී සතිය හදනවා නම් එකක් කියලා අල්ලන්න එපා. තමන්ට ඒ වෙලාවේ ප්‍රකට වෙච්ච ඒ අරමුණට අවධානය යොමු කරන්න. එතකොට මේ ප්‍රකට වෙච්ච දේට හොඳට අවධානය යොමු කරාට පස්සේ මේ ප්‍රකට දේ තුල අපේ සතිය සමාධිය වැඩෙනකොට අපි අරමුණු කරපු අපේ ඉලක්ක කරපු ඒ අරමුණ ස්වභාවික මතුවෙන. අරමුණ ස්වභාවික මතු වුණාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒ අරමුණත් එක්ක ඉස්සරහට යන්න. හැබැයි ඒ අරමුණත් එක්ක යනකොට අනිවාර්යයෙන්ම මැද කියපු උපක්ලේශ ටික අනිවාර්යෙන් එනවා. එතකොට මෙතනදී කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන උපක්ලේශ ටික ආවට පස්සේ එතනදී ආයසරයක් භාගිතුන අතුනද මේ සචේතසෝ දබ්බජාතිකෝ දක්ෂ වෙච්ච භික්ෂුවක් විසින් ආයසරයක් එක මේ පජහති විනෝදින බියන්ති කරවද යන භාවනාව විතේ. ඒක නැති කරලා අබායට ගිහිල්ලා පැත්තකට දාලා සම්පූර්ණ මේ විතරක වලින් ජය ගන්නවා කියලා. නමුත් ඒ ටික ජය ගන්න නම් මොකද කළ යුත්තේ? අපි පුරුදු වෙලා තියෙන අතීතය ගැන අනාගතය ගැන හිතන අතර කරන්න. මතින සිතිවිල්ලට පමණක් අවධානය යොමු කරන්න. අපි ජීවත් වෙන්නේ වර්තමානයේ නෙමෙයි. වර්තමානයේ ජීවත් වෙනවා නම් අපේ හිත හැම වෙලෙම සතියෙන් සමාධියෙන් පිරීලා. වර්තමානයේ ජීවත් වෙන්න බැරි නිසා තමයි අපිට වෙලා තියෙන සති සමාධිය හදනවා කියලා හදන්න. ඒක හදන්න යන්නේ අපි දන්න ක්‍රමයට. නමුත් මේ සති සමාධිය දෙක හැදෙන්නේ කොහොමද? වර්තමානයේ පවතින ස්වභාවයට අවධානය යොමු කර විතරයි. අපි මේක හදන්න යන්නේ අතීතයයි එක අනාගතයයි එක. ඒතර අතීතය අනාගතය දෙකත් එක්ක අපි ගලපලා මේක හදන්න ගියාට කීයටවත් අපිට බැරි වෙනවා මෙන්න මේක සකස් කරන්න. මේක සකස් කරන්න නම් කෙරණ දෙන්න දෙන්න ඕන. එතකොට ඕලාරික උපක්ලේශ තුන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේ විතක්ක තුන එනකොට භාගතුනාස නැවත කියනවා ඒක අයින් කරාට පස්සේ නැවත වතාවක් මේ අධිචිත්තයට යන කෙනාට තවත් උපක්ලේශ තුනක් එනවා. සුකුම සියුම් උපක්ලේශ. මොනවද? ඥාති විතක්ක, ජනපද විතක්ක, අනනුඤ්ඤාත පටිසංකාර විතක්ක කියන. ඔන්න ඔය ටික ගියාට පස්සේ සමහර දැන් මෙතනදී මේක එන්නේ නැහැ මෙතන පරාදෙන යෝගාවචරයට. අර මධ්‍යම මැද තියෙන විතර්ක වලට අහු වෙලා ඒකත් දකින්න පුද්ගලයාට ඕක එන්නේ නැහැ. එයා එතන. නෝද එතනින් දක්ෂ වෙලා එතනින් ගැලවිච්ච කෙනාට තව ආකාරයකින් එනවා විතර්ක ටිකක්. තව මේ කඩීමක්. එතකොට ඒක ඉන්නේ කොයි ආකාරයෙන්? දැන් එයා කාමයේ අයින් කරා, ව්‍යාපාදයේ අයින් කරා. ඒතර විහිංසාව කියන එකත් අපි ජය ගත්තා. ඊට පස්සේ එනවා තමන්ගේ පැත්තෙන් ඥාති සම්බන්ධ විතර්ක. ඔන්න අර ටික අයින් කරනකොට අපේ හිත යම් විදියකට එකඟ වෙනවා. සතිමත් වෙනවා. ඒතර අපිට යකු පහසුවක් සැහැල්ලුවක් මනසට වැටෙන්න පටන් ගන්නවා. මෙන්න සැහැල්ලුව මනසට එනකොට පහසු එනකොට අපිට හිතෙනවා අනේ මේ අපේ ඥාතින්ට
අපේ අම්මට, අක්කට, තාත්තට, මල්ලිලාට නැත්නම් අපේ මහත්තයාට, ළමයින්ට මේ ටික කියලා දෙන්න පුළුවන් නම් ඈ මේ කට්ටියටත් මෙහෙම භාවනා කරන්න කියලා දෙන්න පුළුවන් නම් මෙන්න එනවා ඥාති සම්බන්ධව. අපි හිතනවා මේකේ අනුකම්පාවෙන් එන එකක් කියලා. නෑ අනුකම්පාවෙන් නෙමෙයි එතනත් එන්නේ. ඒකත් විතර්කයක් ඥාති සම්බන්ධව. මේක කියලා දුන්නා නම් ඒ කට්ටියත් කොහොම හරි මේකෙන් ගොඩ යනවා. අල්ලපු ගෙදර එක්කෙනාට කියනවා මගේ හොඳම යාළුවට කියන්න ඕනේ. ඊළ මේ ඥාති සම්බන්ධ ටික ආයෙසරක් මතක කරලා ඔන්න දෙනවා. ඒකත් ඉතින් අර ආපු සතිය සමාධිය දෙක කඩාගෙන වැටෙනවා. ආපු සතිය සමාධිය කඩාගෙන වටන්න තමයි. මොකද අර තමන්ගේ ඕලාරික මට්ටමේ උපක්ලේශ නතර කරලා සමාදන් වෙච්ච සීලයෙන් මධ්‍යම උපක්ලේශ ටික නතර කරගත්තා. මේ අපේ මෙනෙහි කිරීමෙන් පාලනය කරගත්තා. නැත්නම් ඒවට මොන දීලා. ඒතකොට ඒකත් ඉස්සරහට යනකොට තව කඩීමක් අපිට ඇවිල්ලා තියෙනවා. අර පැත්තෙන් අල්ලමැටෙන මේ පැත්තෙන් කියලා තමයි අපි ඥාති පැත්තට දානවා. විතරක ඥාති වශයෙන් එනවා. එතකොට ඔන්න අපි අර පැත්තේ හිතනවා මම හෙට ගිහින් දෙන්න ඕනේ කොහොම හරි කියලා. ඉතින් ඥාති ගැන හිතනකොට ඔන්න අපි ආපු ගමන එතනම ඉවරයි. අපි ආවෙනකොටද හිත හදන්න අපේ හිත හදන්න අපි ආවේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපේ හිත හදන්න නතර කරලා ඥාතියින්ට මේක කියලා දෙන්න අපිට හිතෙනවා. එතනම අපි අහුවෙලා. ස්වභාවය. මෙතනත් අපි කරා යුත්තේ අරකම තමයි. ඒ ඥාති ගැන හිතන සිතවිල්ල ස්වභාවිකයි. ඒක සිතවිල්ල. ඒක ඇති වෙච්ච එකක්. එතකොට මේ සිතවිල්ල මුල් කරගෙන හිතන්න පටන් ගන්න එක ඔන්න අතීතයට දානවා අනාගතයට දානවා. හෙට ගිහින් කොහොම හරි අම්මට තාත්තට මේක කියන්න ඕනේ. අල්ලපු ගෙදර එක්කෙනාට කියන්න ඕනේ. යාළුවට කියන්න ඕනේ කියලා හිතනවා. මට ඉතින් බැන්නට කමක් නැහැ. මගේ තරහ වුණා චවන එයාටත් මේක දෙන්න ඕනේ කියලා හිතනවා. අතීතයට දානවා අනාගතයට දෙපැත්තට දා මේක ගලප අපි ඥාතින් සම්බන්ධ විතරකේ අපි කල්පනා කරන්න පටන් ගන්නවා. ඒතකොට ආයසරයක් අපේ සතියේ ආපු தත්ත්වයේ සමාධිය කැඩිලා. ඒතකොට ඒක තුනී වෙනකොට ඥාති විතරකෙන් ආවේ නැත්නම් අපිට එනවා ජනපද විතරක. රටේ තියෙන ස්වභාවයත් එක්ක. ඔන්න බඩු ගණන් වැඩි වුණා කියලා එනවා. නැත්නම් ටැක්ස් එක වැඩි වුණා කියලා එනවා. ජනාධිපතිවරණය කියලා එනවා. නැත්නම් ඔන්න ඊළඟ ඡන්දය කියලා එනවා. මේ මොකක් හරි රටේ තියෙන දෝෂයත් එක්ක එහෙම නැත්නම් අපේ රට මෙන්න බදු දෙන්න යනවා කියලා නෝ මොකක් හරි රටේ තියෙන ස්වභාවය නැත්නම් අපේ ගමේ තියෙන ස්වභාවය නැත්නම් අපි ඒ ඉන්න ප්‍රදේශයේ තියෙන ගැටලුවක් මොකක් හරි දෙයක් මගේ මනසට එනවා. ඒක එන්නේ අර පොදුවේ තමන් කරන සමාජ සේවයක් වශයෙන්. අනිත් අයට තේරෙන්නේ නැහැ. ඉතින් මේකට මම මුලිකත්වය ගන්න එපා. මම කියන්න එපා. මේ ආකාරයෙන් තමන් ඉන්නේ සමාජ සේවයක් වශයෙන්. රටේ ස්වභාවයේ ජනපද විතක්ක වශයෙන්. මේකත් ඇවිල්ලා අර අතනින් දිනපු කෙනාට ඊළඟ දාන තව තොණ්ඩුවක්. එක ගැටයක්. මේක මාරු ගොල්. එතන මේවයින් ගැලවෙන්න නම් අපි මතක තියාගත යුතු කාරණේ තමයි එකම தත්ත්වයයි මේකට තියෙන්නේ. මේ මොහොත තුල අපි ඉන්නවනේ. ඒකත් එක අතීතයට අනාගතයට යන්නේ නැතුව. ඒ ඇතිවෙච්ච සිත, ඒ ඇතිවෙච්ච සිතවිල්ල මුල් කරගෙන අතීතයට හෝ අනාගතයට හරි දුවනවා නම් අපි ඒක ගැන හිතන්න පටන් ගන්නවා නම් කරන්න ඕන දේවල් කල්පනා කරනවා නම් අපි එතන පරාද වෙලා. ඒතකොට අපේ සති සමාධිය එතන හදන්න බැරි වෙනවා. නිසා අපේ සති සමාධිය හදන්න නම් ඒ මොහොතේ මතුවෙන සිතිවිල්ලක් ඒ සිතිවිල්ල ඉස්සරහට දාන්නෙත් නැහැ පස්සට දාන්නෙත් නැහැ ගලපන්නේ. ඒ ගැන දැනගත්තා මගේ හිත කැළඹෙනවා කියලා මෙහෙම කරා. ඉතින් ඔය තමන්ගේ ඥාති ගැන එතකොට ජනපදයේ ගැන තමන්ට හිතලා ඉවරනවා නැත්නම් තමන්ගේ අඩුපාඩු ගැන හිතන. ඕන ඉඳගෙන ඉන්නකොට අපරාධෙ මීට කලින් මට මේක කරන්න තිබ්බනේ. දැන් පරක් වුණානේ අපේ ගොඩාක් කට්ටිය කියන දේවල්. කලින් දැනගත්තා නම් ස්වාමීන් වහන්සේ මහාන වෙනවා කියලා කියනවා සමහර අය. ඒ වගේ තමන්ගේ තියෙන අඩුපාඩු ටික තමන්ට පේන්න පටන් ගන්නවා. හොඳ ඒ පැහැදිලි අපරාධ මීට කලින් ඉඳගත්තා නම් මීටරි ඉස්සරහට යන්න තිබ්බා. එහෙම නැත්නම් මේ මම මීට වැඩි පින් කරලා තිබ්බනම් තව කරගන්න තිබ්බා. මේ තමන්ගේ තියෙන අනුඥාතේ තමන්ගේ තියෙන අඩුපාඩු ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක දැනුම් ගන්න මේ ඒක තමන්ගේ සිතිවිලි වශයෙන් එන්න පටන් ගන්නවා. මේක එනකොට අරකට වැඩි එහාට යන අපරාධෙ දැන් මගේ ගැන හිතන්නේ. තමන්ට නුවණක් පහළ වුණා වගේ ඥානයක් අවදිනවා වගේ. තමන් හිතන්නේ මේ තමන්ට භාවනාව වැඩිනවා කියලා. තමන්ගේ ස්වභාවය දත්තේ. මොකද ඉස්සෙල්ලා තමන්ට අනුකම්පාව වශයෙන් ආවේ. ඊට පස්සේ සමාජ සේවය වශයෙන් ආවේ. කරුණාව වශයෙන්. පුජ්‍යලන්ට. දැන් මෙතන දෙනවා තමන්ට ලොකු ප්‍රඥාවක් නුවණක් අවදිනවා වගේ. තමන්ගේ තියෙන අඩුපාඩු ටික පැහැදිලිව මේක හදාගන්න. භාවනා කරන වෙලාවෙදි මේක එන්නේ. මේක එන්නේ දක්ෂ කෙනෙකුට.
අදක්ෂයෙකුට මේක එන්නේ නැහැ. ඒ මොකද දක්ෂ කෙනාට මෙතන ඉන්න මේ ඉස්සරහට යන පාර තමයි මේ කඩින් වශයෙන් තියෙන්නේ. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මේ ඉස්සරහට එන බාධා ටික ඔක්කොම මැඩලගෙන යන්න. ජයගෙන යන්න. එහෙම වුණොත් තමයි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් ඉස්සරහට යන්න බැරි වෙනවා. මේ ඉස්සරහට යන ගමන අපිට යන්න තියෙන එකම ආකාරයකට. මොකක්ද එකම ආකාරය? වර්තමානයේ මතුවෙන ඕනම දෙයක් පිළිගත්තා දැනගත්තා මෙනෙහි කරා ගියා. ඒ එන මතුවෙන ස්වභාවය අතීතය අනාගතයට දාලා ගලපන්න හදන්න ඒව කරන්න ගියොත් වෙන්නේ අපි යන පාර වෙනස් වෙනවා. අපි ගොඩාක් වෙලාවට කරන දෙයක් ඒක අපි යන පාර අපි විසින් වෙනස් කරගන්නවා. අපි යන පාර වෙනස් කරගන්න එපා. මේවා මේ මොහොතේ මතුවෙන තමන්ගේ මනස වැඩෙන නිසා. තමන්ගේ මනස වැඩිම නිසා මේ ටික මතුවෙන්නේ. ඒතකොට මේ වැඩෙන මනසක ඉදිරි ගමනත් තමන්ම දැනගන්න ඕනේ. එහෙනම් වැඩේ නැති තමන්ගේ සිතට එන සිතිවිල්ල මෙනෙහි කරනවා කියන්නේ. එහෙම නැත්නම් මගේ සිතට දැන් මෙන්න මෙහෙම තමන් ගැන අඩුපාඩු සිතෙන උපක්ලේශයක් එනවා කියලා. නැත්නම් සිතිවිල්ලක් එනවා කියලා. තමන්ට තමන්ගේ හිතට එන සිතිවිල්ල කොයි ආකාරයෙන්ද තේරෙන්නේ? ඒ ආකාරයෙන් හෝ එහෙම නැත්නම් මගේ හිත කැළඹෙනවා කියලා හරි මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ මතුවෙච්ච තැන ඉඳලම තමන්ට හදන්න පුළුවන් සති සමාධිය. තමන්ගේ අරමුණ මූල කර්මස්ථානයේ ගැලවුණත් ඒ ගැලවෙන විතර්කයක් ඇවිල්ලා නම් ඒ විතර්කය අල්ලගෙන අපිට පුළුවන්කම දෙන සති සමාධිය හදන්න. ඒ පෙරලිච්ච පැත්තට තමන්ගේ සති සමාධිය හදාගන්න පුළුවන් නම් ගමන කිසි පරිපෝෂයක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. අවසානයේ සති සමාධිය පූර්ණ වශයෙන් වඩා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ පෙරලෙන තැනදී අපි දන්නේ නැතුව ඒ තැන් වලට අහු වුණොත් එහෙම කොටු වුණොත් එහෙම ඉදිරියට යන්න බැරි වෙනවා. එතන මේකයි භාග්‍යවතුන් වහන්සේ මෙතන කියන්නේ දක්ෂ කෙනෙක් වුණොත් දක්ෂ කෙනා ඉස්සරහට යනවා. කාම විතරකාවොත් කාම විතරක ජයගෙන, එතකොට ව්‍යාපාද විතරකාවොත් ඒක ජයගෙන, හිංසාවත් ආවොත් ඒකත් ජයගෙන, ඊට පස්සේ වටන ඥාති සම්බන්ධව ඒකත් ජයගෙන, ඊට පස්සේ ජනපද සම්බන්ධව ඒකත් ජයගෙන, ඊට පස්සේ එනවා තමන් ගැන තමන්ගේ අඩුපාඩු ටික දැනගෙන. ඒකත් දැනගන්න පුළුවන්, ඒකත් අවබෝධ කරගන්න පුළුවන් නම් තමන්ට පුළුවන්කම තියෙනවා මේ ගමන ඉස්සරහට යන්න. තමන්ගේ බලාපොරොත්තු වෙච්ච සතිය සමාධිය හදාගන්න. එහෙම නැත්නම් අපිට බැරි වෙනවා භාග්‍යවතුන් වහන්සේ කියන ආකාරයට අර රත්තරන් කරන පුජ්‍යලයා රත්තරන් ගල්ලා හිඳලා විසි කරලා පස්සෝදලා ගාරලා ගාලා රත්තරන් එක පෙරලා ගත්තා වගේ මේ අපේ මනසත් අධිචිත්තයට උත්තරී මානස ධම් වලට ගෙනියන්න ඒකට යොමු කරගන්න බැරි වෙනවා. මොකද අවට තියෙන උපක්ලේශ වලින් පලිබෝධ වලින් ග්‍රහණය වෙච්ච මේ කලවම් වෙච්ච ස්වභාවයකට මනස එනවා. ඒතර මෙතනදී අපි කරන්න තියෙන්නේ හැකිතා අතීතයත් එක්ක සම්බන්ධ කරන අනාගතයත් එක්ක සම්බන්ධ කරන ගලපන එක නතර කරගන්න පුළුවන් නම් අපිට මේ වර්තමානයේ මතුවෙන ඕනම දෙයකට අවධානය යොමු කරගන්න පුළුවන්. වර්තමානයේ මතුවෙන தත්ත්වය පිළිගන්න පුළුවන් නම් අතීතය අනාගතය අතරින්න පුළුවන්. එහෙම අතරියොත් අපිට පුළුවන්කම තියෙන බලාපොරොත්තු වෙච්ච සති සමාධි දිනු කරගන්න. උත්තරී මනුෂ්‍ය ධර්මය නැත්නම් අධිචිත්තය කියන තැනට අපේ මනස මෙහෙවන්න. එහෙම නැත්නම් කවදාවත් අපිට බැරි වෙනවා එතනින් එහාට යන්න. එතනින් එහාට අපිට යන්න අනිවාර්යයෙන්ම සුදුසුකම් තියෙනවා. සුදුසුකම් තියෙන අපි මොකද කළ යුත්තේ? ඒකට නිවැරදි ක්‍රමයේ භාවිතා කරගෙන ගමන යන එකයි. නිවැරදි ක්‍රමයක භාවිතා කරගෙන සුදුසුකම් තියෙන අපිට යන්න පුළුවන් නම් අපි ඇත්තටම තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්න මාර්ගයේ ඉදිරියට යනවා. ඒ ඉදිරියට ගියොත් අපි හැමෝම හොයන දෙයක් තමයි සතුට, සැහැල්ලුව, සැනසීම කියන එක. භාග්‍යවතුන් වහන්සේ කියන දෙයක් තමයි සතුට, සැහැල්ලුව, සැනසීම කියන ලබන්න තියෙන එක මාර්ගය සතිය කියන එක. ඒතර සතිය කියන වර්ධනය කරගන්න, පූර්ණ කරගන්න අපිට හැකියාව තියෙනවා. සතිය කියන එක වර්ධනය කරගත්තොත්, පූර්ණ කරගත්තොත් අපි හැම වෙලෙම සතුටෙන්, සැහැල්ලුවෙන්, සැනසීමෙන් යුතුව අපි ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපිට බැරි වෙනවා කොච්චර උත්සාහ කරත් සතුටට ලං වෙන්න, සැනසීමට ලං වෙන්න. අපි හැම වෙලෙම සතුට, සැනසීම හොයන ක්‍රමවේදය තුලට බහැලා ඒ තුල කරන්නේ නැත්නම් අපි පුරුදු වෙච්ච රටාවටම අතීතයත් එක්ක අනාගතයත් එක්ක වැඩ කරන එක නම් අපෙන් හැම වෙලෙම සතියෙන්, සැනසීමෙන්, සතුටෙන්, සැනසීමෙන් අපි ඈත් වෙනවා. එහෙනම් අපිට යෙදිලා තියෙන, ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. මට ලොකු සංසිකේ විනාඩි 45ක දේශනාවක් කියලා මම හිතන පැයකට වැඩි දේශනාවක් අපි අරන් තියෙනවා. ඉතින් මේ සූත්‍රය සාමාන්‍ය අපිට ඩිටේල් ගත්තොත් දිගට ලොකුවට විස්තර කරන සූත්‍රයක්. අද මම මේ ඇයට මේ පැයක් ඇතුළත පුළුවන් තරම් කෙටි කරලා තේරණ ආකාර විස්තර කරන්න උත්සාහ කරා. මම හිතන්නේ තේරෙන්නේ නැති
සූත්‍රය අනුව ඉතින් මේක තේරිච්ච කාරණා තේරුණා නම් බොහොම වටිනවා තමන්ගේ භාවනා ජීවිතය දියුණු කරගන්න. ඉතින් අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කරපු කාරණා ටික තමයි ඉස්මතු කරගෙන තමන්ගේ ජීවිතයේ භාවනාවෙන් පරිපූර්ණ කරගෙන ධර්මඥාන දියුණු කරගෙන භාවනා ඥාන දියුණු කරගන්න ශක්ති ධෛර්ය වාසනාව උදා වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ වැඩසටහනට ආරාධනා කරපු අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඥාන ස්වාමීන් වහන්සේට උන්වහන්සේ කරන සාසනික මෙහෙවර තව තවත් চিරාත් කාලයක් පවත්වන්න නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙන්න මේ සීල කුසල ශක්තිය එකසෙම හේතු වේවා කියලා කවුරු සාදු කියලා අනුමෝදන් කරමු. ඒ පින් අනුමෝදන් වීම උන්වහන්සේගේ සීල සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නවම මේ කුසල එකසේ හේතු වේවා කියලා නැවත වතාවක් ආශිර්වාද කරමු. ඒ වගේම අපේ ලොකු ස්වාමීන් වහන්සේන විටියල ඥානানন্দ ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේලාගේ ශාසනික සේවර සාසනික මේවර තව තවත් চিරාත් කාලයක් පවත්වන්න මේ සීල කුසල එකසේම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපිට මේ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා උපකාර කරන අපිට නොපේනන බලවේග වශයෙන් තියෙන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතා මණ්ඩලයට මේ රැස් කරා සීල කුසල අනුමෝදන් කරමු. ඒ සීල කුසල අනුමෝදන් වීමෙන් මේ ඒ අනුමෝදන් වෙන දෙවි දේවතා මහන්සියලාගේ ශක්තියෙන් ආංශංශයෙන් අනුභවයෙන් මේ නිර්මල ධර්මයෙන් තවත් চিරාත් කාලයක් පවතිත්වා රැකෙත්වා තව තවත් බබලත්වා කියලා අපි ආශිර්වාද කළා. යාට පින් අනුමෝදන් කරමු. ඒ වගේම වැඩසටහන සම්බන්ධ වෙලා මෙච්චර කාලයක් මෙච්චර වෙලාවක් අපිත් ගත කරපු ධර්ම ශ්‍රවණය කරපු ඒ සියලු දෙනාටත් අද කියලා දුණු කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ භාවනා ජීවිතය පරිපූර්ණ කරගෙන භාවනා ඥාන දියුණු කරගෙන තමන්ගේ ජීවිතය මේ සතියෙන් පිරිච්ච සතුටෙන් පිරිච්ච ජීවිතය බවට පත් කරගන්න මේ සියලු කුසල එකසේම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරලා දේශනාව මෙතෙන් නතර කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. කාට හරි කෙනෙකුට දේශනා සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්කම තියෙනවා. මම විනාඩි 5ක් විතර දෙන්නම්. හරි. හොඳයි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. साधु 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 ओकास वंदामि भंते සුපත්තිවං मया कथं पुण्यं सामिना अनुमोदितब्बं සාදු සාදු අනුමෝදාමි. सामिना कथं पुण्यं मह्यं दातब्बं साधु साधु अनुमोदामि ओकास द्वारत्वेन कथं सब्बं अच्छं खमतमे भंते ओकास खमामि भंते द्वितीयंपि ओकास खमामि भंते तृतीयंपि ओकास खमामि भंते शीलवन्तं गुणवन्तं पुण्यक्केत्तं अनुत्तरं दुर्लभेन मया लब्धं पश्यितुं वन्दितुं वरं सारिपुत्तादि थेराणं आगतं पटिपाटिया श्रद्धा शील दयावासं बुद्धपुत्तं नमामहं साधु 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද අප්‍රේල් මාස 16 වෙනි සිකුරාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ බලංගොඩ සතියර්ණ භාවනා අසපුවේ අනුශාසක පූජ්‍යපාද කුරුණෑගල සෝභිත ගරු ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදෙමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිර ජීවනය වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.